9 and 8. අයබෝවන් එක්වන් ඇත්ත දැනගන්න ලංකාවේ අංක එකේ සමබර ප්‍රවෘත්ති විකාශය ලයිව් සමගින් ඔබ හමුවන මම චන්දන ජයසිංහ. මම චවිකා ගුණසේකර. අදත් මුලින්ම සිරස්තල. කොළඹට පැමිණි අත්‍යවශ්‍ය සේවා වාහන සඳහා ස්ථාන 52කදී ස්ටිකර්. නව ක්‍රමවේදය අවභාවිත කරන්නන් නිරෝධායනයට. මෙරට පරිවර්තනීය ගමනකට එක්වන ලෙසට ජනපතිගෙන් ලොව පුරා ආයෝජකින්ට ඇරයුම්. වරාය නගරයේ ආයෝජනයට දෙස් විදෙස් ව්‍යවසායකයින්ටත් අවස්ථාව. අගමැතිගේ අතින් ඇරඹුණු කුළුණු මතින් ඉදිවෙන අධිවේගී මග. කැළඹුණු කාලගුණයෙන් බිලිගත් ජීවිත ගණන 17ක් දක්වා ඉහළට. 2,71,000කට පීඩා. අද මෙතෙක් කොවිඩ් ආසාදිතයන් 1960ක් ගැබිණි මවුරුන්ට එන්නත් ලබාදීම අනිද්දා පිළියන්දලින් ඇරඹේ. ක්‍රීඩක කොන්ත්‍රාත් අත්සන් කිරීමේදී උණුසුම් තත්ත්වයක්. කොන්ත්‍රාත් ගැටලුව නොවිසඳුනත් එංගලන්ත සංචාරයට එකඟ වෙයි. අත්‍යවශ්‍ය සේවා සඳහා කොළඹට ඇතුළු වන රථවාහන සඳහා කාණ්ඩ 11ක් යටතේ ස්ටිකර් ඇලවීම අද සිදු කෙරුණා. මේ අතර අත්‍යවශ්‍ය සේවා බලපත්‍ර නොමැතිව මාර්ගවල දහවනය වන රථවාහන පොලිස් බහරයට ගැනීමට සහ පුද්ගලයන් නිරෝධායනයට යොමු කිරීමට ක්‍රියා කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා. අත්‍යවශ්‍ය සේවා සඳහා කොළඹට ඇතුළු වන රථවාහන සඳහා නව ක්‍රමවේදයක් යටතේ ස්ටිකර් ඇලවීම අද ආරම්භ කෙරුණා. මෙම ස්ටිකර් ක්ෂේත්‍ර 11ක් මුල් කරගනිමින් වර්ණ 11කින් යුක්තව රථවාහන සඳහා ඇලවීම සිදු කරනු ලැබුවේ කොළඹ නගරයට ඇතුළු වන ස්ථාන 52කදී. කරන වැඩපිළිවෙල හරිම සාර්ථකයි. හරිම ආඩම්බරයි පොලිසිය මේ වගේ දෙයක් කරපු. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේ කොළඹට දෛනිකව ඇතුළු වන වාහන සංඛ්‍යාව සීමා වී ඇති නමුත් අත්‍යවශ්‍ය සේවාවන්ට පැමිණෙන පුද්ගලයන්ට ඇතිවන විවිධ අපහසුතා මගහරවා ගැනීම සඳහා මෙම ස්ටිකරය හඳුන්වා දී ඇති බවයි. ඒ අනුව සෞඛ්‍ය සේවාවන් සඳහා කොළ වර්ණය, ත්‍රිවිධ හමුදාව හා පොලිසිය සඳහා නිල් වර්ණය, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදා හැරීම සඳහා රතු වර්ණයෙන් යුක්ත ස්ටිකර් ඇලවීම සිදු කරනවා. අත්‍යවශ්‍ය සේවා සැපයීම කහ වර්ණයෙන්ද, රාජ්‍යාංශයේ රාජකාරී සඳහා රෝස වර්ණය, ආනයන අපනයන කටයුතු සඳහා දුබුරු වර්ණයේ යුක්ත ස්ටිකර හඳුන්වා දෙනු ලැබුවා. පිසු ආහාර ප්‍රවාහනය අලු වර්ණයෙන්ද, පෞද්ගලිකංශ රැකියා දම් වර්ණයෙන්ද, සංනිවේදන සහ මාධ්‍ය ආයතන සඳහා තැඹිලි වර්ණයේද, විදේශගත වීම සුදු වර්ණයෙන්ද, මානුෂීය හේතුන් වෙනුවෙන් කළු වර්ණයෙන්ද ස්ටිකර ඇලවීම සිදු කෙරුණා. මෙම ස්ටිකර ඇලවීම හා ඊට අවශ්‍ය තොරතුරු ලබා ගැනීම හේතුවෙන් අද පෙරවරුවේ ඇතැම් මාර්ගවල දිගු පෝලිම් සහ රථවාහන තදබදයක්ද දැක ගැනීමට හැකි වුණා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ හඳුන්වා දුන් මෙම ස්ටිකරය අවභාවිත කරන පුද්ගලයන් නිරෝධායනයට යොමු කිරීමට සහ රථවාහන පොලිස් බහරයට ගැනීමට ක්‍රියා කරන බවයි. යම්කිසි කෙනෙක් තමා වෙත පවරා ඇති මෙම අධිකාරී බලය සහිත ස්ටිකරය අවභාවිතා කිරීමට ඉඩ ලබා දුනොත් ඒ අයට එරෙහිව ඉතා දැඩිව නීතිය ක්‍රියාත්මක කරනවා. අත්‍යවශ්‍ය සේවාවල සමාජිකයින් සේවය කරන ආයතන ප්‍රධානීන්ට අධීක්ෂකයින්ටත් මේ සම්බන්ධයෙන් වගකීමක් තිබෙනවා. හෙට දිනේදීත් අද දිනේ පැමිණීමට නොහැකි වූ අත්‍යවශ්‍ය සේවාවල සමාජිකාවන්ට මෙම ස්ටිකර ලබා ගැනීමට හැකියාවක් තිබෙනවා. ඒ වගේම අනිද්දා දිනේදීත් ලබා ගැනීමට හැකියාවක් තිබෙනවා. කෙසේ වෙතත් මෙම ස්ටිකරය වළංගු වන්නේ යම් කිසි ප්‍රදේශයක සිට කොළඹ නගරයට ඇතුළු වීමට සහ පිටවීමට පමණයි. ඒ නිසා
එම අදාළ පුද්ගලයින්ට මෙම ස්ටිකර භාවිතා කරමින් ශ්‍රී ලංකාව පුරාම ගමන් කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මේ අතර මරදාන පොලිසිය පංචකාවත ප්‍රදේශයේදී මාර්ග බාධක යොදා සිදු කළ රථවාහන පරීක්ෂා කිරීමවලදී වෛද්‍ය ලාංඡනය අවභාවිත කරමින් ගංජා ප්‍රවාහනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනුණා. එම මාර්ග බාධකයේදීම ත්‍රිරෝධ රථයක් පරීක්ෂා කිරීමේදී එහි සිටි පුද්ගලයා සතුව තිබී අයිස් මද්‍රව්‍ය සොයා ගැනුණා. මේ අතර දෙමටගොඩ ප්‍රදේශයේ සිදු කළ ඩ්‍රෝන මෙහෙයුමකදී නිරෝධායන නීති කඩ කළ පුද්ගලයන් 19 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. මේ අතර සංචලන සීමා කඩ කිරීම හේතුවෙන් අත්අඩංගුවටගෙන පානදුර උතුර පොලිසියට රැගෙන යමින් සිටි පුද්ගලයෙකු ජීප් රථයෙන් පැන බරපතල තුවාල ලැබීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම පුද්ගලයා ජීප් රථයෙන් පැනීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය ප්‍රකාශ කළා. අනතුර සිදුවන ආකාරය ආරක්ෂිත කැමරාවකද මෙලෙස සටහන්ව තිබුණා. සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව ඇති වත්තපොළ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මේ අතර සියලුම ආර්ථික මධ්‍යස්ථාන හෙට සහ අනිද්දා යන දෙදින තුළ තොග වෙළඳාම් කටයුතු සඳහා විවෘතව තබන ලෙස කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා දැනුම් දී තිබෙනවා. එම අමාත්‍යාංශය සඳහන් කරන්නේ අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බවයි. නිරිත දිග මෝසම සක්‍රිය වීම හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට ඇදහැළුණු වර්ෂාපතනයත් සමග සිදු වූ ආපදා හේතුවෙන් වාර්තා වූ මරණ සංඛ්‍යාව 17 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සඳහන් කළේ තවත් පුද්ගලයන් දෙදෙනෙකු අතුරුදන්ව ඇති බවයි. එමෙන්ම යහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් මෙවන විට පවුල් 67613ක පුද්ගලයන් 2,71,110 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා. අයහපත් කාලගුණ තත්ත්වයක් සමග ජලමට්ටම ඉහළ ගිය කැලණි, කළු, නිල්වලා, මහවැලි, මහ ඔය සහ අත්තනගලුවේ ජලමට්ටම් මේ වන විට සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. බොහෝ ප්‍රදේශවල ගංවතුර තත්ත්වයේ අඩුවීමක් දක්නට ලැබෙන අතර අද දිනේ එම තත්ත්වය තවදුරටත් අඩු විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළා. සියලු ප්‍රදේශවලදී සමස්තයක් ලෙස ගංවතුර තත්ත්වය ක්‍රමයෙන් පහ වෙමින් පවතිනවා කියන කාරණය සඳහන් කරන්න කැමැතියි. කෙසේ වෙතත් කැලණි ගඟ පිටාර ගැලීම හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ වැල්ලම්පිටිය, කොළොන්නාව, කැලණිමුල්ල, සේදවත්ත, වෙන්නවත්ත, මෙගොඩ කොළොන්නාව ඇතුළු කැලණිකං මිටියාවතේ පහත් බිම් රැසක් මේ වන විටත් ජලයෙන් යටව පවතිනවා. මෙගොඩ කොළොන්නාව ප්‍රදේශයේ පවතින ගංවතුර තත්ත්වයේ හේතුවෙන් අවතැන් වූ ජනතාවගේ නිවාස හා දේපළවලට ආරක්ෂාව සැපීම සඳහා ජංගම බෝට්ටු මුර සංචාර ක්‍රියාත්මක කිරීමට නාවික හමුදාව කටයුතු කර තිබුණා. හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ගංවතුරින් පීඩාවට පත් ජල්තර හේන්පිට ප්‍රදේශීය ජනතාවගේ අවශ්‍යතා සොයා බැලීම සඳහා වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පාරූක නැගී එම ප්‍රදේශවල සංචාරයක නිරත වුණා. ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගලුවේ පිටාර ගැලීමෙන් ගම්පහ නගරාවට කිරිඳිවිට, අකරවිට, පහළගම, රත්මල්විට සහ ඔරුතට ඇතුළු ප්‍රදේශ රැසක ජනතාව පීඩාවට පත්ව සිටිනවා. මේ අතර අයහපත් කාලගුණයේ හේතුවෙන් ජයල පිටාර ගැලීමෙන් බෝධිරාජාරාමයේ ප්‍රදේශයේ නිවාස රැසක් ජලයෙන් යට වී ඇති බව අප ඊයේ වාර්තා කළා. ඒ බෝධිරාජාරාමයේ ප්‍රදේශයෙන් ජයලේ ඉවුරක් කැඩී යාම හේතුවෙන් එලෙස කැඩී ගිය ඉවුරු ශ්‍රී ලංකා පාබල හමුදාවේ සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ බටපිරිස් විසින් වැලිකොට්ට යොදා පිළිසකර කිරීමට අද කටයුතු කළා. මේ අතර කැලණි ගඟ පිටාර ගැලීමෙන් කැලණිය පෙතියාගොඩ ප්‍රදේශයේ ගම් ඉවුරේ නිවාස රාශියක් ජලයෙන් යටව පවතිනවා. අප වාර්තාකරු පැවසුවේ පවුල් 500කට ආසන්න පිරිසක් මෙලෙස පීඩාවට පත් ඇති බවයි. මේ අතර ගම්පහ දිස්ත්‍රික්කය හරහා ගලා යන ජලය පාලනය කිරීම සඳහා වැසි ජල කළමනාකරණ සොරුවක් උස්වැටකෙයාව තල්දියවත්ත ලුණාව ප්‍රදේශයේ 2018 වසරේ ඉදි කර තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ පසුගිය රජයේ සමයේ ඉදි කර ඇති මෙම සොරව නිසි පරිදි ඉදි නොවීම ගම්පහ ප්‍රදේශයේ ජලයෙන් යටවීමට හේතුවක් බවයි. Naya gaya naya.
කළුගඟ පිටාර ගැලීම හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ හොරණ මතුගම මාර්ගය තවමත් ජලයෙන් යටව පවතිනවා. ඊයේ කෑගල්ල බුලත්කොහුපිටිය මාර්ගයේ මිදෙනිය ප්‍රදේශයේ පස්කන්දක් නා යාමෙන් එම ප්‍රදේශයේ ගමනාගමනයට බාධා මතු වුණා. වරකාපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ අල්ගම තල්දෙනිය ඉහළගම ඇතුළු ප්‍රදේශ කිහිපයක නිවාස 42ක් නා යාමේ තරජනයට මුහුණ දී සිටිනවා. අප වාර්තාකරු පැවසුවේ ඒ හේතුවෙන් අදාළ පුද්ගලයින් එම ප්‍රදේශවලින් ඉවත් කිරීමට අදාළ බලධාරීන් කටයුතු කළ බවයි. කොළඹ නුවර පාරේ නිරුම්දෙනිය හා ඉහළගම දක්වා කොටසට විශාල පස්කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම ඇන හිට තිබෙනවා. මාවනැල්ල දෙවනගල ප්‍රදේශයේ නිවසක් මතට පස්කන්දක් කඩා වැටීම හේතුවෙන් මියගිය එකම පවුලේ පුද්ගලයන් සිව් දෙනාගේ අවසන් කටයුතු අද සිදු කෙරුණා. නායාම හේතුවෙන් මියගිය එම සිව් දෙනාගේ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව ඊයේ මාවනැල්ල තල්ගමුව ඥාති නිවසක තැන්පත් කර තිබුණා. එම නිවසේ අද උදෑසන සිදු කෙරුණු ආගමික වතාවත් වලින් අනතුරුව අවසන් කටයුතු සිදු කරුණේ දෙවනගල පොදු සුසාන භූමියේදී. මේ අතර කොළඹ, ගාල්ල, කෑගල්ල, මාතර, නුවරඑළිය, මාතලේ, මහනුවර, කළුතර, ගම්පහ, රත්නපුර යන දිස්ත්‍රික්කවලට පනවා ඇති නායාමේ අවදානම තවදුරටත් දීර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය කටයුතු කළා. තවමත් නායාම අවදානම ඉවත් ගොස් නැහැ. අපන් තියෙන තත්ත්වය අනුව බෝටි වලින් ගිහිල්ලා සොයා ගැනීමට මුදවා ගැනීම තරම් තත්ත්වයක් නැහැ. දැන් මේ ප්‍රයෝගයේ තත්ත්වයෙන් වතුර ගැලවිලා තියෙන්නේ. අඩියක් හෝ අඩි දෙකක් පමණ තමයි සමහර ස්ථානවල තියෙන්නේ. ඒ අනුව මේකත් අද සන්ධ්‍යා කාලය වෙනකොට වතුර බැස යාමේ තත්ත්වයක් තියෙනවා. පසුගියදා ඇදහැරුණු අධික වර්ෂාවත් සමග තෙල් සංස්ථාවට අයත් සපුගස්කන්ධ තෙල් පිරිපහදුවෙන් ජලයට තෙල් මිශ්‍ර වීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා බලශක්ති අමාත්‍ය උදේ ගමන්පිල මහතා කමිටු දෙකක් පත් කර තිබෙනවා. ඉන් එක් කමිටුවක වගකීම වන්නේ මෙවැනි තත්ත්වයක් ඇතිවීම කෙරෙහි බලපෑ කරුණු අනාවරණය කර ගැනීම සහ යලිත් මෙවැනි තත්ත්වයක් ඇති නොවීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීමයි. ඊට අමතරව සිද්ධීන් පීඩාවට පත් ජනතාවට කඩිනමින් වන්දි ලබා දීම සඳහාද අමාත්‍යවරයා විසින් වන්දි කමිටුවක් පත් කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ ආයෝජන කරමින් පරිවර්තනීය ගමනකට එක්වන්නයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලොව පුරා සිටින ආයෝජකින්ට ආරාධනා කළා. එමෙන්ම වරාය නගර ආශ්‍රිත ආයෝජනයට දේශීය හා විදේශීය ව්‍යවසායකින්ට අවස්ථා ඇති බව ජනාධිපතිවරයා සඳහන් කළේ ශ්‍රී ලංකා ආයෝජන සංසදය 2021 ආයෝජන සමුළුවේ සමාරම්භක උත්සවය අමතමින්. ශ්‍රී ලංකා ආයෝජන සංසදයේ 2021 සමුළුව අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ආරම්භ කරනු ලැබුවා. ලොව පුරා සිටින ප්‍රධාන පෙළේ ආයෝජකින් ඇතුළු 3500කට අධික පිරිසක් වීඩියෝ තාක්ෂණය ඔස්සේ මෙම සමුළුවට සම්බන්ධ වුණා. විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා පැවැත්වෙන ආසියාවේ පළමු හා විශාලතම මාර්ගගත සංසදය මේ වන බව සංවිධායකින් පැවසූ අතර යුරෝපය හා ඇමරිකා එක්සත් ජනපදයේ ව්‍යවසායකයන්ගේ පහසුව පිණිස දෙවන සැසියක් ලෙස සමුළුව විකාශය කිරීමටත් සැලසුම් කර තිබෙනවා. තෙදිනක් පුරා පැවැත්වෙන මෙම සමුළුව සංවිධානය කර තිබුණේ ආයෝජන මණ්ඩලය, ශ්‍රී ලංකා වාණිජ්‍ය මණ්ඩලය සහ කොළඹ කොටස් හුවමාරුව විසින්. Aibowan. This event takes a holistic view of the many and varied investment opportunities Sri Lanka offers across all sectors of its economy. This city effort will soon be greatly enhanced by the Colombo Port City. සමුළුව අමතමින් ජනාධිපතිතුමා සඳහන් කළේ ශ්‍රී ලංකාවේ හා කලාපයේ පරිවර්තනීය ගමනකට එක්වන ලෙසයි. Social and entertainment facilities. Our vision to make the රජයේ දැක්ම හා අභිලාෂය වන්නේ වරාය නගරයේ ලෝකයේ වේගින් වර්ධනය වන කලාපාතුරින් ප්‍රධාන සේවා සපයන මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට බවත් මෙහි ආයෝජනයෙන් වරාය නගරයේ ලබා දෙන සුවිශේෂී ශක්තින් හා අවස්ථාවන්ගෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට සියලු රටවල ව්‍යාපාරිකයන්ට ඉඩ ප්‍රස්තාව උදා වී ඇති බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. 2030 වන විට ශ්‍රී ලංකාවේ ජාතික නිමැවුම් වර්තමාන මට්ටමේ සිට ඒකපුද්ගල දළදේශීය නිෂ්පාදිතය ඇමරිකානු ඩොලර් 8000ක් දක්වා දෙගුණ කිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපතිතුමා සඳහන් කළා. ශතවර්ෂ ගණනාවක් පුරා ශ්‍රී ලංකාව පෙරදිග හා අපරදිග සම්බන්ධ කළ කේන්ද්‍රස්ථානයක් බවත් කොළඹ සහ හම්බන්තොට වරායන් සතු ජාත්‍යන්තර මට්ටමේ පහසුකම් මගින් කාර්ය බහුල වූ ඉන්දියන් සාගරයේ ගමන් කරන විශාලතම බහලුම් නැවුලට පවා සේවා සැපයීමට සමත්ව ඇති බවත් ප්‍රකාශ කළා. සෞඛ්‍ය සම්පන්න හා කාබනික කෘෂිකර්මාන්තයට සහාය දැක්වීමට රජය දැඩි ප්‍රතිපත්තිමය ස්ථාවරයක් ගෙන ඇති අතර සෞඛ්‍ය සම්පන්න බව අගයන කලාපයේ ජනතාවට උසස් තත්ත්වයේ කෘෂිකාර්මික නිෂ්පාදන සැපයීමට අනාගතයේදී ශ්‍රී ලංකාවට හැකිවන බවත් සඳහන් කර සිටියා. මෙම සන්දර්භය තුළ නව තාක්ෂණයන් හා ගොවිතැන් ක්‍රම සඳහා සිදු කරන ආයෝජන සඳහා අවස්ථා රැසක් නිර්මාණය වී ඇති බවද ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. 2030 වන විට ජාතික විදුලි අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් නිපදවීම රජයේ ඉලක්කය බවත් පැවසූ ජනාධිපතිතුමා
විදුලි බල සැපයුම තිරසරව ඉහළ නැංවිය හැකි සහ කාර්මීකරණය වැඩි දියුණු කිරීමට මහා පරිමාණ සූර්ය හා සුළං බල ශක්ති ව්‍යාපෘති වෙනුවෙන් සිදු කරන ආයෝජන සඳහාද ජනාධිපතිතුමා මෙහිදී ඇරයුම් කළා. අනාගතයේදී ගෝලීය වෙළඳපොළ සඳහා ඉලෙක්ට්‍රොනික උපාංග නිෂ්පාදනය කිරීමේ මාවතට පිවිසීමට අපේක්ෂා කරන බැවින් ඒ සඳහා ආයෝජකයින්ට ඉඩකඩ ඇති බවත් ජනාධිපතිතුමා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියා. Ladies and gentlemen, I invite you to join us on this transformational journey by investing in Sri Lanka. නව කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා කුළුණු මත ඉදිකෙරෙන අධිවේගී මාර්ගයේ සමාරම්භක උත්සවය අද පෙරවරුවේ පැවැත්වුණා. අරලියගහ මන්දිරයේ සිට ඩිජිටල් තාක්ෂණය ඔස්සේ උත්සවය පැවැත්වුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. ඊට සමගාමීව කොළඹ සහ මහනුවර නගර ආශ්‍රිතව ගුවන් පාලම් 5ක් ඉදිකිරීමේ ව්‍යාපෘතියද ආරම්භ වුණා. නව කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා කුළුණු මතින් ඉදිවෙන මන්තීරු 4කින් සමන්විත අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු අද පෙරවරුවේ ආරම්භ වුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඩිජිටල් තාක්ෂණය ඔස්සේ සමරු ඵලකය විවෘත කළේ අරලියගහ මන්දිරයේ සිටයි. අධිවේගී මාර්ගයට සමගාමීව කොළඹ විනිසුරු අක්බාර මාවත ගුවන් පාලම, උත්තරානන්ද මාවත ගුවන් පාලම, බාලදක්ෂ මාවත ගුවන් පාලම, කොහුවල ගුවන් පාලම සහ මහනුවර ගැටඹේ ගුවන් පාලමේද ඉදිකිරීම් කටයුතු අද ආරම්භ වුණා. බාන්ස ආණ්ඩුකාරවරයාගෙන් පස්සේ මේ රටේ මහා මාර්ග විප්ලවයක් ඇති වුණා නම් ඇයි ඇති වුණේ ඔබතුමා ජනාධිපතිගේ කාලේ. ඔබතුමා 2015 පෙරදුනේ නැත්තම් මේ මාර්ග ඔක්කොම හදලා මේ ගුවන් මාර්ග හදලා විශාල දියුණුවක් ලබන්න තිබුණා. අපි අවුරුදු 5කින් අවුරුදු 50ක් ආපස්සට ගිහින් හම්බන්තොටින් පටන් ගත්තාම මේ ව්‍යාපෘතිය හරහා කෙලින්ම ඇවිල්ලා ඕට් සිටිය වරායේ නගරයේ ගාවට ඇවිල්ලා බහින්න පුළුවන් යුගය තමයි අද අපි මේ ව්‍යාපෘතිය හරහා ආරම්භ කරලා තියෙන්නේ. මේ ආරම්භ කරන ව්‍යාපෘති අතරට සම්පූර්ණයෙන්ම කුළුණු මතින් ඉදිවෙන මේ රටේ 8 වෙනි අධිවේගී මාර්ග ව්‍යාපෘතියක් ඇතුළත්. මේ අධිවේගී මාර්ගයේ නව කැලණි පාලම ඉඳන් අතුරුගිරිය දක්වා මන්තිරු 4කින් ඉදිවෙන මේ මාර්ගය අපේ රටේ පළවෙනි හා දෙවෙනි අධිවේගී මාර්ගයේ එකින් එකට සම්බන්ධ කිරීම විශේෂත්වයක්. ජනතාවට මතක නම් මේ එක වසංගතයක්වත් නැතිව තමයි අද ඉන්න විපක්ෂය කිසිම වැඩක් නොකර හිටියේ. කිසිම වැඩක් කරේ නැහැ. අද ඒයම අපෙන් අහනවා අපි මොනවද කරන්න කියලා. මේ වගකීම් යුතු රජයක් විදියට එන්නත් කරලා අපේ ජනතාව ආරක්ෂා කරන වැඩපිළිවෙල අපි අදටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරනවා. යම් යම් අඩුපාඩු නිවැරදි කර ගනිමින් අපි ඒක ඉදිරියට ඇවිල්ලා තියෙනවා. වෛද්‍යවරු නැතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල, ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සයිට සහාය වන ජනතාව මේ වසංගත තත්ත්වය පාලනය කරන්න විශාල කැපකිරීමක් කරනවා කියලා ඔබ දන්නවා. සමහරුන්ට ඒක බලාගෙන ඉන්න බෑ. අතන මෙහෙමයි, මෙතන මෙහෙමයි කියලා ඒක කඩාකප්පල් කරන්න හදනවා. වැරදි ප්‍රචාරයන් කරනවා. එන්නත් ගත්තා මැරෙනවා කියලා එහෙමත් කිව්වා. ජනතාව බය කරන්න හැදුවා. ඒ වගේ බොරු ප්‍රචාර කරලා ජනතාවගේ ජීවිත බිල්ලට දාලා දේශපාලන වාසි හොයන්න එපයි කියලා තමයි අපිට විපක්ෂයට කියන්න වෙන්නේ. COVID-19 ආසාදිතයන් 1960 දෙනෙකු අදත් මෙරටින් වාර්තා වූ බව යුද හමුදාපති ජනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවා. ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2,07,293ක්. මේ අතර මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 1,742 දක්වා ඉහළ ගොස් තිබෙනවා. COVID-19 ආසාදිතව තවත් පුද්ගලයන් 46 දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ තහවුරු කළා. ඊයේ දිනේ ආසාදිත මරණ කිසිවක් වාර්තා වී නොමැති අතර ඊයේ තහවුරු කෙරුණු ආසාදිත මරණ වාර්තා වී ඇත්තේ මැයි 17 වෙනිදා සිට ජුනි 5 වෙනිදා දක්වා කාලය තුලයි. ඊයේ තහවුරු කෙරුණු මරණ වලින් 23ක් කාන්තාවන් වන අතර සිසු 23 දෙනා පිරිමි පුද්ගලයන්. ඉන් 13 දෙනෙකුම මියගොස් ඇත්තේ නිවස තුලදීමයි. ඒ අනුව මේ වන විට වාර්තා වී ඇති සමස්ත ආසාදිත මරණ සංඛ්‍යාව 1742ක්. දිස්ත්‍රික්ක 25න්ම ඊයේ වාර්තා වූ ආසාදිතයන් 2976 දෙනාම අලුත් අවුරුදු පොකුරට අදාළව හඳුනාගත් ආසාදිතයින්. ඉන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී තිබුණේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 805ක්. කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 589 දෙනෙකු වාර්තා වූ අතර කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 300 දෙනෙකු වාර්තා වුණා. මීට අමතරව යාපනයෙන් ආසාදිතයන් 112 දෙනෙකු, නුවරඑළියෙන් ආසාදිතයන් 128 දෙනෙකු සහ අනුරාධපුරයෙන් ආසාදිතයන් 107 දෙනෙකු වාර්තා වුණා. තාම රෝහල්වල රෝගීන් ඉතා විශාල වශයෙන්
ඉන්නවා. සමාජයේ රෝගීන් ඉතාල විශාල වශයෙන් අඳුනා ගන්නවා. ඉතින් ඒ කියන්නේ තවමත් අපි කරපු දේ ප්‍රතිඵල ලබා ගැනීමට කාලය ඇවිල්ලා නැහැ. ඉතින් මේ හැසිරීමත් එක්ක තව දවස් 7කින් රෝගීන් ප්‍රමාණය අඩු නුනොත් අපි පුදුම වෙන්නේ නැහැ. මේ තියෙන සංචරණ සීමා ගැන අපි සාහීමකට පත් වෙන්නේ නැහැ. හපුතලේ පිටරත්මලේ ප්‍රදේශයෙන් COVID-19 ආසාදිතයන් 18 දෙනෙකු හඳුනා ගැනුණා. මෙම ආසාදිතයන් 18 දෙනා මීට පෙර ප්‍රදේශයෙන් හඳුනාගත් ආසාදිතයන් 34 දෙනෙකුගේ ආශ්‍රිතයින්. එලෙස හඳුනාගත් ආසාදිතයන් 34 දෙනා ඇඹිලිපිටිය ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවය කරන පුද්ගලින් පිරිසක් වන අතර එකම සේවක බස් රථයේ ගමන් කිරීමෙන් COVID-19 ආසාදනය වූ බවටයි සෞඛ්‍ය අංශ හඳුනාගෙන තිබුණේ. මේ අතර COVID මර්ධන එන්නත් ලබා දීමේ වැඩපිළිවෙල තවදුරටත් ක්‍රියාත්මක වනවා. ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ඊයේ දිනේ තුල පමණක් පුද්ගලින් 146 දෙනෙකුට ලබා දී ඇති අතර ඒ අනුව එම එන්නතේ දෙවන මාත්‍රාව ලබා දී ඇති සමස්ත පුද්ගලින් සංඛ්‍යාව 3,53,302ක්. සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව ඊයේ පුද්ගලින් 4,479 දෙනෙකුට ලබා දී තිබෙනවා. සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබා දුන් සමස්ත පුද්ගලින් සංඛ්‍යාව ඒ අනුව 9,57,959ක්. ස්පුට්නික් V එන්නතේ පළමු මාත්‍රාවද පුද්ගලින් 64,986 දෙනෙකුට මේ වන විට ලබා දී තිබෙනවා. අද දිනේත් ප්‍රදේශ කිහිපයකදීම කොවිඩ් මර්ධන එන්නත ලබා දීම සිදු කෙරුණා. බේරුවල ධීවර වරායේ ධීවරින් ඇතුළු පිරිසකටද අද එන්නත් ලබා දීම සිදු කෙරුණා. විශාල දීවර ශේෂ්ත්‍රයේ පිරිසක් මේ වරායත් එක්ක තමයි සියලු සම්බන්ධතා ගොඩනගාගෙන තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ වරායට ප්‍රමුඛත්වය ලබා දීම පිළිබඳව අපි ස්තුතිවන්ත වෙනවා. මේ අතර තෝරාගත් ගැබිනි මව්වරුන්ට එන්නත ලබා දීම ලබන 9 වෙනිදා සිට ආරම්භ කිරීමට නියමිත බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ. එන්නත ලබා ගැනීම ආරම්භ කරන්නේ අවුරුදු 35ට වැඩි ගර්භණී කාන්තාවන්, අධික ස්ථූලතාවය ඇති, විශේෂයෙන්ම BMI අගය 30ට වඩා වැඩි කාන්තාවන්, රෝග වලින් පෙළෙන කාන්තාවන්. ඒතර මේ කාන්තාවන් තමයි අපි ප්‍රථම අවධියේදී එන්නත් කරන්නේ. කොවිඩ් වැළැක්වීමේ වැඩසටහන සඳහා ඉදිරි පෙළ කටයුතු කරන ගර්භණී මව්වරුන් ඉන්නවා නම් ඒ මව්වරුන්ටත් මේ එන්නත ලබා දීමේ කටයුතු ආරම්භ කරනවා. සයිනෝෆාම් එන්නත තමා මේ මොහොතේ ලබා දීමට නිර්දේශ කරලා තියෙන්නේ. ඒක 9 වෙනිදා අපි ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. දැනට සැලසුම් කරලා තියෙන විදිහට කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දල ප්‍රදේශයේ ආරම්භ කිරීමට තමා බලාපොරොත්තු වෙන්නේ. සමාජ මාධ්‍යවලට අසත්‍ය පුවත් නිර්මාණය කරන හා ඒවා ව්‍යප්ත කරන පුද්ගලින් සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද සිට විශේෂ විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසුවා. විශේෂයෙන්ම මෙම අසත්‍ය සහ මහජනතාව මුලා කරන සුළු ප්‍රවෘත්ති නිසා ජනතාවගේ එදිනෙදා කටයුතු අඩාල වීමක්ද දක්නට ලැබෙන අතර කොවිඩ් රෝගය පාලනය කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග උන්නත් කරන ඒ වගේම ඩෙන්ගු පාලනය කිරීමට ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව ඍණාත්මකව බලපෑ ඇති බවට වාර්තා වී තිබෙනවා. ඒ නිසා මේ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමටත් විශේෂයෙන්ම එවැනි පුවත් බෙදා හරින ප්‍රකාශයට පත් කරන ෆෝවර්ඩ් කරන ෂෙයා කරන මෙවැනි පුද්ගලයන් සම්බන්ධවත් කටයුතු කිරීමට ශ්‍රී ලංකා පොලිසිය තීරණය කර තිබෙනවා. පරීක්ෂණ අවසන් වනතුරු එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට ආරක්ෂාව සපයන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නාවික හමුදාපතිවරයාට නියෝග කළා. මේ අතර නෞකාවේ දේශීය නියෝජිත සමාගමේ කළමනාකර අධ්‍යක්ෂවරයා ඇතුළු 7 දෙනෙකු සැකකරුවන් ලෙස නම් කර අධිකරණයේ හමුවට කැඳවීම සඳහා නොතිසි නිකුත් කරන ලෙස කරන ලද ඉල්ලීමක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද ප්‍රතික්ෂේප කළා. එබැවින්ම නෞකාවේ ඇති වූ ගින්නෙන් සිදු වූ හානි පූර්ණය කර ගැනීම සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ ක්‍රියාවලියට සහාය වීම සඳහා අනු කමිටු 5ක් පත් කර තිබෙනවා. කොළඹ වරායට කිලෝමීටර් 9.5ක් දුරින් නැංගුරම්ලා තිබියදී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමට ලක් වුණේ පසුගිය 21 වෙනිදායි. නෞකාවේ හටගත් ගින්න මැඩ පැවැත්වීමෙන් අනතුරුව එම නෞකාව ඈත දියමට ඇදගෙන යාමට උත්සාහ කළද එම උත්සාහය ව්‍යර්ථ වුණේ නෞකාවේ පසුපස කොටස මුහුදු පත්ලෙහි ගැටීම හේතුවෙන්. මේ වන විටත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මුහුදුපත් වෙමින් නැති අතර ගුවන් හමුදාව අද පෙරවරුවේ බෙල් 212 හෙලිකොප්ටර් යානයක් යොදා ගනිමින් එය නිරීක්ෂණය කළා. මේ අතර මෙම නෞකාවේ ඇති වූ ගින්න පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුවේ පරීක්ෂණවලට සහාය දැක්වීම සඳහා අද අධිකරණ අමාත්‍යාංශයේදී සාකච්ඡාවක් පැවැත්වුණා.
ඒ සඳහා නීතිපති සංජය රාජරත්නම්, අධිකරණ අමාත්‍ය අලි සබ්රේ, වරාය සහ නාවික අමාත්‍ය රෝහිත අබේ ගුණවර්ධන මෙන්ම ශ්‍රී ලංකා වරාය අධිකාරිය, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ඇතුළු අදාළ සියලු පාර්ශව එක්ව සිටි අතර පැය දෙකකට ආසන්න කාලයක් මේ සාකච්ඡා පැවැත්වුණා. එහිදී නීතිමය වශයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව අවශ්‍ය තොරතුරු සම්පාදනය කර ගැනීම වෙනුවෙන් කමිටු 5ක් පත් කර තිබෙනවා. අවසාන ඉලක්කය රටට දැනට සිදුවෙන එක, සිදුවමින් පවතින සහ අනාගතයේදී සිදුවිය හැකි හානිපාඩු සම්බන්ධයෙන් පරිමේන්ම වන්දි හිමිකම් ලබා ගැනීමට ඒ අනුව අනු කමිටු 5ක් සංවිධානය කරනු ලැබුවා. දීපගත් දෙනෙක් කියනවා ලබාගත යුතු වන්දි මුදල් ලබා ගැනීමේ හැකියාවක් නැහැයි කියලා. මේක සම්පූර්ණ බොරුවක්. නීතිය සිද්ධාන්තයක් තියෙනවා. වරදක් වෙලා තියෙනවා නම් ඒකට ප්‍රතිකර්මයක් තිබිය යුතුයි කියන එක. හින්දා අපි විශ්වාස කරන විදිහට යම් කිසි හානියක් මේ රටට සිද්ධ වෙලා තියෙනවා. ඒ හානියේ ප්‍රමාණය අපි මේකෙන් ඇගීමක් ලක් කරගෙන යනවා. නීතිමය වශයෙන් අපි කටයුතු කරන කියන සහතිකය අපි ලබා දෙනවා. මේ නෞකාවේ වුණු ආපදාවේ යම් කෙනෙක් අපහසුතාවයට පත් වුණා නම් ඔවුන්ව නැවත ඒ වෙච්ච දේ නිවැරදි කිරීම අපි රජයක් හැටියට බාර ගන්නවා. දීවර තහනම පනවන්නේ විශේෂයෙන්ම පානදුර සහ මීගමුව වෙරළාසන්න කලාපයේ මේ යාත්‍රාව තිබෙන ප්‍රදේශයේ වටා. දැන් බොහෝ දෙනෙක් මේක වරදවා වටහාගෙන තිබෙනවා රට වටාම දීවර කර්මාන්තය තහනම් කළා කියලා. එහෙම තහනමකට ලක් කළා නැහැ. මත්ස්‍ය පරිභෝජන නුසුදුසුයි කියන කිසිම දෙයක් අපිට තාම වාර්තා වෙලා නැහැ. නැව ටච් එක එහෙම තියෙනවා. ඒ වෙනසක් නැහැ. ඒ ආකාරයෙන්ම තියෙනවා එම ස්ථානයේම. සනට අපේ සතුව තියෙනවා. ඒකම අපිට ඉන්දියානු නාවික හමුදායනුත් සහාය ලැබලා තියෙනවා. මේ අතර කොළඹ පෞද්ගලික හෝටලයක නිරෝධායනයට යොමු කර සිටින නැවේ කපිතාන්වරයා ප්‍රධාන ඉංජිනේරුවරයා ඇතුළු කාර්ය මණ්ඩලයට කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අද නොතීසිය නිකුත් කර තිබුණා. කෙසේ වෙතත් ඔවුන් අද අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ඔවුන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන මහතා සඳහන් කළේ ඔවුන් නිරෝධායන ක්‍රියාවලිය සඳහා රෝහල්ගතව සිටින බවයි. නඩුව අද කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අනතුරටපත් නෞකාවේ දේශීය නියෝජිතයා ලෙස කටයුතු කළ සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ඇතුළු 7 දෙනෙකු සැකකරුවන් වශයෙන් නම් කර අධිකරණය හමුවට කැඳවීම සඳහා නොතීසි නිකුත් කරන්නයි එල්ලීමක් කළා. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය එම සැකකරුවන් අධිකරණය හමුවට කැඳවීම සඳහා නොතීසි නිකුත් කිරීමට තමන්ට අධිකරණ බලයක් නොමැති බව තීන්දුව කරමින් එම ඉල්ලීම ඉවත දැමුවා. මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් පිළිගත් අතිරේක මහේස්ත්‍රාත්වරිය අනතුරට පත්ව තිබෙන නෞකාව තිබෙන ප්‍රදේශයට ආරක්ෂාව ලබා දීමට පියවර ගන්නා ලෙස නාවික හමුදාපතිවරයාට නියෝග කළා. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් විසිරුණු රසායනික අපද්‍රව්‍ය හේතුවෙන් මෙරට මුහුදු තීරයට දැඩි බලපෑම් එල්ල වූ අතර මෙරට එකම කැස්බෑ අභය භූමිය ලෙස සැලකෙන රැකව මුහුදු තීරයටත් ප්ලාස්ටික් අපද්‍රව්‍ය කොටස් ගොඩගසා තිබුණා. කළුතර වෙරළ තීරයටද මියගිය මත්ස්‍යන්ගේ සිරුරු අද ගොඩගසා තිබූ ආකාරයයි මේ. මේ අතර අඩි 6ක් පමණ දිග මුල්ලා වර්ගයේ ඩොල්ෆින් මත්ස්‍යයෙකුගේ සිරුරක් අද කොස්ගොඩ මුහුදු තීරයට ගොඩගසා තිබූ අතර වනජීවි නිලධාරීන් පැමිණ එම සත්වයා රැගෙන ගියා. මේ සිද්ධිය මේකට බලපෑවා කියලා දැන් එහෙම තොරතුරක් වාර්තා වෙනවද? නෑ ඒක අපිට රසායනාගාර වාර්තා මත තමයි කියන්නත් පුළුවන්. එහෙම නැතුව අපිට කියන්න අමාරුයි. දැන් තවත් දේශීය පොත් කීපයක්. කලාව කියන්නේ සිත් සුවපත් කරන දෙයක්. හැමදාම වගේ අපේ ආලින්දයට එන කලාකරුවන් මේ දවස්වල මොනවද කරන්නේ? අපිට හිතුණා මේ වසංගත කාලේ ඒ අයගේ දුක සැප ටිකක් හොයලා බලන්න. ඒ නිසා අපි අදත් ඔවුන් හොයාගෙන ඒ අයගේ නිවසටම ගියා. අපි අද මුලින්ම ගියේ ප්‍රවීණ දක්ෂ රංගන ශිල්පියෙකු වූ ජී.ආර්. පෙරේරා මහතාගේ නිවසට. ඒ ගමනට අපිත් එක්ක ප්‍රවීණ රංගන ශිල්පියෙක් වූ ගිරිරාජ් කෞශල්‍ය මහතාත් එක්වුණා. කොරෝනා මේ රටෙන් දුර වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. අපේ ප්‍රාර්ථනාවත් ඒවයි. ඊට පස්සේ අපි ගියේ තවත් ප්‍රවීණ රංගන ශිල්පිනියක් වූ සුදර්ශී ගැලනිගම මහත්මියගේ නිවසටයි. බොහොම පිං කියලා කියනවා. අනතුරුව අපි තවත් ප්‍රවීණ ගායන ශිල්පිනියෙකු වූ රූපා ඉන්දුමති මහත්මිය සොයාගෙන ඇගේ නිවසට ගියා. මේ ප්‍රාණි සභාවට තරග කරන්නේ කුකුලා රකුණ මුදලාලිගේ චරිතේ. බොහොම ස්තුතියි මේ බොහොම පිං. ස්වර්ණවාහිනියේ අපි තවත් ප්‍රවීණ රංගන ශිල්පියෙක් වූ සරත් පිරිස් මහතාගේ නිවසටත් ගියා. කලාකරුවන්ට මේ ස්වර්ණවාහිනියෙන් කළ මේ සත්කාරයට මගේ අවංකම ස්තුතිය වලවතත් පුදු කරනවා. ඊට පස්සේ අපි තවත් ප්‍රවීණ රංගන ශිල්පිනියක් වූ නිලංගනී පෙරේරා මහත්මියගේ නිවසටත් ප්‍රවීණ රංගන ශිල්පී සද්ධා උප්පලකන්දගේ මහතාගේ නිවසටත් එවැගේම දක්ෂ රංගන ශිල්පියෙකු වූ හැරි විමලසේන මහතාගේ නිවසටත් ගොස් ඔවුන්ගේ සුවදුක් විමසීමට කටයුතු කළා. මාව මේ කටයුත්තට සම්මාදම් කර ගැනීම මං හිතන්නේ මගේ ජීවිතේ ලොකු පුණ්‍ය කර්මයකට අත ගැහුවා කියලා.
දැන් රටවටින් අටට. ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් සෙස්නා 150 ගුවන් යානයක් අද පෙරවරුවේ ත්‍රිකුණාමලය නිලාවේලි වෙරළට උතුරින් පිහිටි ඉරක්කන්ඩි ප්‍රදේශයට හදිසි ගොඩබෑමක් සිදු කර තිබෙනවා. ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කැප්ටන් දුෂාන් විජේසිංහ මහතා පැවසුවේ ත්‍රිකුණාමලය චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨ කඳවුරෙන් අද පෙරවරු 10:22ට පමණ ගුවන්ගත කර ඇති එම ගුවන් යානය කාර්මික දෝෂයක් හේතුවෙන් උදැසන 10:48ට පමණ මෙම හදිසි ගොඩබෑම සිදු කර ඇති බවයි. ගුවන් නියමුවන්ට කිසිදු හානියක් සිදුව නොමැති බවද ඔහු සඳහන් කළා. මේ අතර සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශනයක් ආරම්භ කරන ලෙස ගුවන් හමුදාපති එයා මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබා දී තිබෙනවා. එල්පිටිය ජයබිම ඇටමල් තවාන ප්‍රදේශයේදී පොලිසියට පහර දීමට උත්සාහ කළ තරුණයෙකුට පොලිසිය විසින් වෙඩි තබා තිබෙනවා. අද දහවල් කුරුඳු ඉඩමක ඇති වූ ආරවුලක් විසඳීම සඳහා එල්පිටිය පොලිසිය අදාළ ස්ථානයට ගොස් ඇති අතර ඒ අවස්ථාවේ අදාළ තරුණයා කැත්තකින් පොලිසියට පහර දීමට උත්සාහ කර ඇති බව පොලිසිය සඳහන් කළා. පසුව පොලිසිය විසින් ඔහුට වෙඩි තබා තිබෙනවා. වෙඩිවැදුණු තරුණයා පලා ගොස් අසල කැලයක සැඟව සිටියේදී පොලිසිය විසින් ඔහුව සොයාගෙන එල්පිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔහු කරාපිටිය ශික්ෂණ රෝහලට මාරු කර යවුණා. ඒ සමගින් අද අප සමුගන්නවා. සුබ රාත්‍රියක්. සුබ රාත්‍රියක්.